ආයිබුවන් ශ්‍රී ලංකා සුබෝදෑසන good morning වණක්කම් පුවත්පත්වල තොරතුරු වගේම ගෙවුණු සත්‍යාන්ත තොරතුරුත් එක්ක ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේකාපිතාත් සමගින් ඔබ අදත් එකතු වන්නේ සුපුරුදු පරිදි වේකාපිතාත් සමගින් මම තිල්න දේශප්‍රියන්ත අද සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා සඳුදා දවස අලුත් සතියක ආරම්භයක් සතිය ආරම්භයේදී ඔබට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවසේ විශේෂත්වය ගැන කතා කරද්දී අද ජාත්‍යන්තර සාම දිනයේ විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද දවස නම් කරලා තිබෙනවා. අපි තෝරගන්නේ විලි නෙල්සන් ප්‍රවීණ සංගීතඥයාගේ ප්‍රකාශයක්. ඔහු මේ විදිහට සඳහන් කරනවා. ඔබේ ධනාත්මක ආකල්ප සඳහා ඉතාමත්ම වැදගත් වේවි. ඔබ නිෂේධාත්මක සිතුවිලි ධනාත්මක ඒවා සමග ප්‍රතිස්ථාපනය කළ පසු ඔබට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනු ඇත කියලා විලි නෙල්සන් ප්‍රවීණ සංගීතඥයා සඳහන් කරලා තිබෙනවා. ඒ තොරතුරත් එක්ක අපි සූදානම් වෙනවා අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට. අද මව්බිම් පුවත්පත මේ විදිහට ප්‍රධාන සිරස්තල ගෙන ඇවිත් තිබෙනවා. අපි බලා ඉද්දිම ගේ පහලට කඩා වැටුණා මහල් නිවසේ හිමිකරු ලෙව්කේ කියයි කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. ඒ අතර මව්බිම දෙවෙනි සහ තෙවෙනි අණු සිරස්තල වාර්තා කරනවා. පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගත්තොත් තානාපති ධූරයක් දෙනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියද්දී ඒ කතාවට පිළිතුරු ලබා දෙනවා හිටපු ජනාධිපතිතුමා. හේමසිරි කියන්නේ බොරු අවස්ථාවක් දුන්නොත් සියල්ල හෙළි කරනවා කියලා හිටපු ජනාධිපතිතුමා සඳහන් කරනවා. අද ඒ කාරණා අණු සිරස්තල විදිහට මව්බිම් පුවත්පත වාර්තා කරද්දී අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මේ මහනුවර පස්මහල් හෝටලය කඳු පාමුල හෝටලයට කඩා වැටේ. හෝටල් හිමිකාර තාත්තත් කතිකාචාර්ය මවත් සිඟිති දියණියත් වැළලෙයි. මියගේ බිරිඳගේ මවයි ඥාති දුවයි බේරා ගනී කියලා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. අද ඒ කාරණාව දිනමිනු පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා. මේ විදිහටයි වාර්තා කරන්නේ මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලාබසී හිමිකරු අනතුරු ඇඟවීමක් නොකර හොරෙන්ම ගිහින් කියලා අද දිනමිනු පුවත්පතේ විදිහට ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරද්දී දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා හිටපු ආරක්ෂක ලේකම් මේ පාස්කු ඉරදෙන ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සහරන් අල්ලන්න බැරිවීම පිටුපස දේශපාලන බලපෑම් තිබුණා කියලා ප්‍රකාශ කරනවා. අද දිනමිනේ විදිහට ප්‍රධාන සිරස්තල වාර්තා කරලා තිබෙනවා. Today, Daily Mirror headline is 5-story building collapses on hotel bearing couple and baby. And Ceylon Today main story is family killed in Kandy building collapse. And Daily FT main story is investment on the rise, says BOI Director General Sanjay Mohotala. And finally, Daily News headline is 3 dead in Kandy building collapse. On a family vacate building before disaster. අද මේ විදිහට ප්‍රධාන සිරස්තල වෙන් කළා තියෙනවා. අද එකම ඛේදවාචකයක් පිළිබඳව මේ උදෑසනම අපිට වාර්තා කරන්න ඉතාමත්ම කනගාටුදායක වාර්තාවක්. හැබැයි ඊයේ උදෑසන 5ට පමණ තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ. ඒ මහනුවර මේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැසීම පිළිබඳව අද වාර්තා කරනවා. අපි ඒ වාර්තාවලින් අද වේකාපිතාත් වැඩසටහන ආරම්භ කරනවා. අද මේ විදිහටයි පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වාර්තා කරන්නේ. මේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කොන්ක්‍රීට් පිපුරුවා කාමරේ පොළව ඇද වුණා. පුතා කෑ ගහලා මට එළියට කතා කළා. අපි බලා ඉද්දිම ගේ පහලට කඩා වැටුණා කියලා මේ මහල් නිවසේ හිමිකරු ලෙව්කේ කියයි කියලා සඳහන් කරන මේ කොන්ක්‍රීට් පිපුරුවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඔවුන් බලාගෙන ඉඳද්දිම තමයි මේ අනතුර සිදුුනේ කියලා වාර්තා කරන්නේ. අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරන මේ කාරණාව සෑම පුවත්පතකම ප්‍රධාන සිරස්තලයට මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක් ඊය අලුයම කඩා වැටීමෙන් ඊට පහළින් තිබූ හෝටල් ගොඩනැගිල්ලක සිටි තරුණ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසති බිලිඳිය මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. අද ඡායාරූපත් සමගින් වාර්තා කරන්නේ මේ ලංකාදීප පුවත්පතේ වාර්තාව. මේ කඩා වැටුණු ගොඩනැගිල්ලට යට වී මිය ගිය අඹුසැමි යුවල සිය විවාහ මංගල දිනේදී ගත් ඡායාරූපයක් සමගින් අද ලංකාදීප පුවත්පතත් මේ විදිහට වාර්තා කරනවා. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩා වැටුණු හෝටල් ගොඩනැගිල්ල පහළින් තිබූ හෝටලයේ අයිතිකර වූ 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ ඔහුගේ බිරිඳ වන නීතිඥවරියක මෙන්ම ඌව විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වන 32 හැවිරිදි අචලා ඒකනායක යන අඹුසැවියන් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයස ඇති දියණිය වනවා. විශාල ශබ්දයක් නගමින් මුළු ප්‍රදේශයේම දෙදරවමින් ඊයේ අලුයම මෙම ගොඩනැගිල්ල කඩා වැටීමත් සමග ඒ අවට නිවෙස්වල සිටි පිරිස වහා එළියට පැන එම ශබ්දය කුමක්දැයි සොයා බැලීමෙන් පසුව වහාම
119 දුරකථන අංකයට දැනුම් දී ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. මෙම සිද්ධිය සැලවීමත් සමග මහනුවර මූලස්ථාන පොලිසිය වහාම සිද්ධිය වූ ස්ථානට පැමිණ සුඹුන් අතර සිරවෙ සිටි පිරිස සෙවීම ආරම්භ කරනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන් ඒකෝෂණිකව ක්‍රියාත්මක වී සුඹුන් අතර සිරවී සිටි මාස එකහමාරේ දැරිය සොයාගත් අතර ගිලන් රථයකින් වහාම මහනුවර මහරෝහලට පිටත් කර යවූ බව පොලිසිය සඳහන් කරන. කෙසේ වෙතත් එම දැරිය මහනුවර මහරෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ. මහනුවර මූලස්ථාන පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව සුන්බුන් අතර සිරවී සිටින පිරිස සොයා මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා කියලා වාර්තා කරන්නේ. මේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටුණු පහළ තිබූ හෝටලේ එක් පැත්තක සිරව සිටි මියගිය කාන්තාවගේ මාව සහ තවත් ඥාති දියණියක් නිරුපද්‍රිතව බේරා ගැනීමට මෙහෙයුමේ නියැලී සිටි පිරිස සමත් වෙලා තිබෙනවා කියලා සඳහන් කරනවා. මේ අවස්ථාවට යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ මහජනතාව සමග එක්ව විශාල කොන්ක්‍රීට් තට්ටු කඹ දබා උස්සමින් සුන්බුන් අතර සිරවී සිටි මෙම පිරිස සොයා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ හෝටලයේ කාමරයක සිටි තරුණ යුවළගේ සිරුරු විශාල කොන්ක්‍රීට් තට්ටුවකට සිරවී තිබියදී සිද්ධියෙන් පැය 10කට ආසන්න කාලයකට පසුව සොයාගත් බව පොලිසිය සඳහන් කරන. පසුව ඔවුන්ගේ මල සිරුරු මහනුවර මහරෝහලට යැවීමත් පොලිසිය පියවරගෙන තිබෙනවා. අද මේ සම්බන්ධයෙන් සෑම පුවත්පතක්ම වාර්තා කරන මේ සිද්ධියෙන් දිවි ගලවා ගැනීමට හැකියාව ලැබුණු ජයන්ති කියන මේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණු කාන්තාවගේ මව මේ විදිහට අදහස් ප්‍රකාශ කරනවා. ඇයි සඳහන් කරන්නේ අද ලංකාදීපයත් වාර්තා කරනවා පාන්දර 5ට විතර පොළොව දෙදරන ශබ්දයක් ඇසී කිසිවක් නොපෙනී ගියා කියලා සඳහන් කරලා තිබෙන්නේ. පාන්දර 5ට විතර පොළොව දෙදරන ශබ්දයක් ආවා. ඒක මොනවත් නොපෙනී ගියා. බිත්ති කඩාගෙන ඇඳ ළඟට හේතු වෙලා තිබුණා. ලයිට් කට්ටියක් ලනුවකින් අපි හිටපු තැනට බහැලා ඒ ලනුවේ ගැට ගහලා අපි උඩට ගත්තා. පුතයි දුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යට වෙලා තිබුණේ කියලා ඇය ඒ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ කරනවා. අද මව්බිම් පුවත්පත වාර්තා කරන මේ සම්බන්ධයෙන් මේ විදිහට මේ ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳව සඳහන් කරද්දී මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ඒ නියමිත ක්‍රියාපටිපාටියට ඒ දේවල් සිදු කරලා තිබෙනවාද අද ඒ පිළිබඳවත් වාර්තා කරනවා. මේ මහනුවර දිස්ත්‍රික් භූ විද්‍යාඥ සමන්ත මහතා සඳහන් කරලා තිබෙන්නේ මේ විදිහට ගොඩනැගිල්ල තනා ඇත්තේ නිර්දේශ අනුව නොවේ අත්තිවාරමෙන් ප්‍රමිතියක් නැහැ කියලා ඔහු සඳහන් කරන. මේ මව්බිම ඇතුල් පිටු වාර්තා මේ සම්බන්ධයෙන් පළ කරන ඔහු සඳහන් කරන්නේ මහනුවර බූවැලිකඩ සංගීතා මාවතේ පිහිටි ඊයේ අලුයම කඩා වැටුණු පස්මහල් ගොඩනැගිලි ඉදිකර තිබී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන නිර්දේශයන්ට අනුකූලව නොවන බවත් එහි අත්තිවාරම නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවත් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වෙලා තිබෙනවා. මෙම ගොඩනැගිලි ඉදිකර ඇත්තේ කඳු බෑවුම් සහිත අස්ථාවර භූමියක බවත් එවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබා දෙන නිර්දේශ හා ක්‍රමවේදයන් අනුව බවත් එම ස්ථානයට ගොස් පරීක්ෂාවක නිරත වූ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ විශේෂයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් මෙම ස්ථානයට ගොස් එම ස්ථානය හා අවට භූමිය පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. එහිදී මෙම ගොඩනැගිලි ඉදිකර ඇති භූමිය අස්ථාවර භූමියක් බව සඳහන් කරන බෝගහපිටිය මහතා මෙම කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ භූමියට ගැළපෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව නොවන බවද සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මෙම භූමිය තවදුරටත් අනතුරුදායක බැවින් ඒ ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචිකරුවන්ට එම ස්ථානයෙන් తాවකාලික ඉවත් වන ලෙසද දැනුම් දීලා තිබෙනවා කියලා අද වාර්තා කරලා තිබෙන. ඉතින් මේ වගේ තවත් බොහෝ ගොඩනැගිලි මහනුවර සහ අපේ රටේ අනෙකුත් පළාත්වල තිබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් යලිත් සිතා බලන්නට ඕනේ. යලිත් මෙවැනි දෙයක් සිදුවන්නට කලින් ඒ ගොඩනැගිලි පිළිබඳවත් සොයලා බලලා ඒ අනතුරු අවදානම් පිළිබඳව ඒ ගොඩනැගිලි වල හිමිකරුවන්ට පදිංචි වෙලා ඉන්න අයට දැනුම් දීලා ඔවුන්ගේ ජීවිතයත් රැක ගන්න කටයුතු කරන්නට ඕනේ. අද ඒ කාරණාම දිනමිනු පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. අපි ඒ විදිහට මේ කතාව මේ විදිහට නිමා කරමින් මම සූදානම් වෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව සඳහන් කරද්දී මෙහි විමර්ශන කටයුතු සිදු වෙන විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ බොහෝ පිරිසක් මේ විදිහට සාක්ෂි ලබා දෙමින් කටයුතු කරනවා. අද මව්බිම සහ දිනමින ප්‍රධාන සිරස්තලවලට ගෙන ඇවිත් තිබෙනවා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්
සිදු කළ වූ ප්‍රකාශයක් පිළිබඳව අපි මව්බිම් පුවත්පතේ වාර්තාවෙන් මේ කතාව ආරම්භ කරමු. පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගත්තොත් තානාපති ධූරයක් දෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පතිට කීවා කියලා හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරනවා කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරය නොවැළැක්වීමේ වගකීම බාරගෙන පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් ප්‍රහාරය පිළිබඳව සෙවීමට මුල්වරට පත් කළ මලල්ගොඩ කමිටුවෙන් ඉවත් කර හිටපු පොලිස්පති පූජි ජයසුන්දරට සියලු වරප්‍රසාද සහිතව සුදුසු රටක විදේශ තානාපති ධූරයක් දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනාවක් කර ඇතැයි පාස්කු ප්‍රහාර මාලාව සිදුවන සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම හෙළිදරව්ව සිදු කරේ පහුගිය 18 වෙනිදා තෙවැනි දිනටත් පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ විදිහට වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. ඔයා බය වෙන්න එපා පූජිත්, ඔයාට විශ්‍රාම වැටුප සියලු වරප්‍රසාද දීලා සුදුසු රටක තානාපති කමක් දෙන්නම්. ඔයා මේකේ නොවැළැක්වීමේ වගකීම බාර අරගෙන ඉල්ලා අස් වෙන්න. මම මලල්ගොඩ කමිටුවෙන් ඔයාව ඉවත් කරලා දෙන්නම් කියලා හිටපු පොලිස්පතිවරයාට දන්වා ඇති බව සාක්ෂිකරු කොමිසමේදී සඳහන් කළා තියෙනවා. කෙසේ වෙතත් හිටපු පොලිස්පති පූජි ජයසුන්දර හිටපු ජනාධිපතිවරයා කළ මෙම යෝජනාවට එකඟ වී නොමැති බව තමාට දැනගන්න ලැබුණු බවද සාක්ෂිකරු කොමිසම හමුවේදී සඳහන් කළා තිබෙනවා. අද මේ කාරණාව ලංකාදීප පුවත්පතත් මේ විදිහට වාර්තා කරනවා. මේ එම වාර්තාව මේ ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසු පහුගිය වසරේ අප්‍රේල් 24 වෙනිදා තමා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වීමට ගිය බවත් එහිදී පෙරකී යෝජනාව පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගත් බවත් එවිට තමා ජනාධිපතිවරයාට පූජි ජයසුන්දරට එවන්නක් නොකළ යුතුයයි පවසා සිටියා කියලා සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා තිබෙනවා කියලා අද වාර්තා කළා තිබෙන මේ ලංකාදීප පුවත්පතේ වාර්තාව අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයට වාර්තා කළා තිබෙනවා. වෙනමම කාරණාවක් අපි මේ කාරණාව ඔස්සේ සඳහන් කරද්දී මේ පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පතිවරයා බාරගත්තොත් ඔහුට තානාපතිකමක් දෙනවා කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ විදිහට සඳහන් කරද්දී හිටපු ජනාධිපතිවරයා මේ කතාව ප්‍රතික්ෂේප කළා තිබෙනවා. අද මව්බිම තෙවැනි අනු ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ හේමසිරි කියන්නේ බොරු අවස්ථාවක් දුන්නොත් මේ සියල්ල හෙළි කරන්න තමා සූදානමින් සිටිනවා කියලා හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා. අද රුවන්ත නිතුල්ගස්පිටිය ඒ සම්බන්ධයෙන් වාර්තාව මේ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කළ ප්‍රකාශය මේ වෙද්දී කරුණු සහිතව මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරනවා කියලා ඔහුගේ පෞද්ගලික ලේකම් සමීරද සිල්වා ඊයේ නිකුත් කර නිවේදනයක සඳහන් වෙලා තිබෙනවා. යම් ලෙසකින් ඉදිරි දිනක හිටපු ජනාධිපතිවරයාට කොමිසම හමුවට පැමිණීමට අවස්ථාවක් ලදහොත් අදාළ සියලු ප්‍රකාශ ගැන සත්‍ය කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් වෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇති කරුණු දේශ සහගත සහ අසත්‍ය ඒවා බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කළා තිබෙනවා. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ඒ මාධ්‍යංශ නිකුත් කරපු නිවේදනයේ සඳහන් කරලා තිබෙන්නේ අවස්ථාවක් ලබා දුන්නොත් කොමිසම හමුවට පැමිණිල්ලම මේ පිළිබඳව සාක්ෂි ලබා දෙන්න සූදානමින් සිටිනවා කියලා හිටපු ජනාධිපතිවරයා ඒ විදිහට සඳහන් කළා තිබෙනවා. අද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන කාරණාව දින විනාත් වාර්තා කරන හිටපු ආරක්ෂක ලේකම් ජනපති කොමිසමට දුන් සාක්ෂි බොරු කියලා සඳහන් කළා තිබෙනවා. ඒ විදිහට පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ විදිහට සඳහන් කරද්දී පාස්කු ප්‍රහාරයේ සිදුවීමත් සමග මේ කිතුණු භක්තිකයන් කිතුණු භක්තිකයන් විශේෂයෙන්ම තරහ අරගෙන කටයුතු කරන්නට හදපු අවස්ථාවල ඔවුන් වළක්වා ගන්නට විශේෂයෙන්ම කටයුතු කරේ කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණ. කෙසේ වෙතත් මේ කොළඹ අගරාදුගුරුතුමන් ඇතුළු කතෝලික සභාවට එල්ලවෙන කතාවක් තිබෙනවා, එළවෙන දෝෂාරෝපණයක් තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙක් දක්වන අදහස් හරින් ප්‍රනාන්දු මහතා දක්වන අදහස් දැන් ආందోලනාත්මක විදිහට මේ වෙද්දී බලපෑමකට ලක් වෙලා තිබෙනවා. මේ පිළිබඳව කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළා තිබෙනවා. උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ හරින්ගේ බාල මනක්කල්පිත ප්‍රකාශය බොරුවක් කියලා උන්වහන්සේ සඳහන් කළා තිබෙනවා. මේ ප්‍රකාශය තරයේ හෙලා දකින්නවා කියලා තමයි උන්වහන්සේ නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙලා තිබෙන්නේ. අද
ඇතුල් පිටුව මේ විදිහට වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පසුගියදා පාස්කු කොමිසම හමුවේ කාර්දිනල් හිමිපාණන් ඉලක්ක කර පදනම් විරහිත ප්‍රකාශය අසත්‍ය හා අසාධාරණ චෝදනාවක් බැවින් ඒ පිළිබඳව සිය බලවත් විරෝධය පළ කරමින් එම ප්‍රකාශය හෙලා දකින බව කොළඹ අගරාදුගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අදාළ මන්ත්‍රීවරයාගේ එම පදනම් විරහිත අසත්‍ය චෝදනාව හේතුවෙන් අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරාදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා ඇතුළු සමස්ත පූජක සංසදයේ බලවත් කම්පනයකට සහ කැළඹීමකට පත් වූ බවද එම නිවේදනයේ සඳහන් වෙනවා. කොළඹ අගරාදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා, අතිඋතුම් ඇන්තනි ජයකොඩි සහ අතිඋතුම් පී ඇන්ටන් රංජිත් රදගුරුතුමන්ලාගේ අත්සනින් යුද්ධව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා කියලයි වාර්තා කරලා තිබෙන්නේ. ඒ වාර්තාය මේ විදිහටත් සඳහන් කළා තිබෙනවා. අගරාදුතුමා එකී ඛේදවාචකයේ සිදු වූ පාස්කු විරදින උදෑසන දිව්‍ය පූජාවක් ප්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නැති බැවින් උන්වහන්සේගේ එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්නට යන අනතුරු පිළිබඳව උන්වහන්සේද කලින් දැනුවත් වී සිටි නිසායයි අනුමාන කරමින් මන්ත්‍රීවරයා හුදෙක් සිය සිතවලක් මත පිහිටා කළ පදනම් විරහිත ප්‍රකාශය අගරාදුගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍ය බෙන්ම අසාධාරණ චෝදනාවක් බව පළමුව ප්‍රකාශ කර සිටින අතර ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමු. එම අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකිමු කියලා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් මේ කාරණාව පිළිබඳව දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගි ජන බලවේගයේ ප්‍රකාශ කරන ඒ දේවලුත් එක්ක දැන් මේ හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳව මොන වගේ තීරණයක් සමගි ජන බලවේගයේ ගනීද? අද මේ පිළිබඳව අවධානය සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානයට ලක් වෙලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. හරින්ගේ ප්‍රකාශය ගැන සජිත්ගේ අවධානය දෙනගම ධම්මික රණවීර අද මව්බිම් පුවත්පතට මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අද වාර්තාවේ සඳහන් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා කරන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. අගරාදුගුරු මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් පිළිබඳව තමන්ට පූර්ණ විශ්වාසයක් තිබෙන බවත් එතුමා සමීපව ඇසුරු කරන බවත් ඔහු සඳහන් කළ තියෙනවා. ඔහු එම අදහස් පළ කළේ හරින් ප්‍රනාන්දු මහතා අගරාදුගුරුතුමා පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ජනමාධ්‍ය කළ විමසීමකදී තමයි සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළා තිබෙන්නේ. කොහොම නත් කලින් පාරකුත් මෙහෙම සිදුවීමක් සිදු වුණා. ඊට පස්සේ හරින් ප්‍රනාන්දු මහත්තයයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයයි අගරාදුගුරුතුමන්ව බැහැ දැකලා මේ සාකච්ඡාව මේ ගැටලුව සමතයකට පත් කරා. මේ කතාව යලිත් දැන් උණුසුම් වෙලා තිබෙනවා. ඉතින් දෙයක් ප්‍රකාශ කරන්නට කලින් පොඩ්ඩක් සිතා බලන්න ඕනේ. විශේෂයෙන්ම පූජ්‍ය පක්ෂයට යම් කිසි දෙයක් කියන්නට කලින් වරක් දෙවරක් හිතන්නට කටයුතු කරන්නට ඕනේ. ඉන් අනතුරුව මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ දේශපාලන පරිගැනීම් කොමිසමේ කලින් වගඋත්තරකරුවෙකු වෙලා හිටපු කෙනෙකු දැන් සාකිකරුවෙකු විදිහට පත් කරලා තිබෙනවා කියලාද වාර්තා කරනවා. මේ විදිහට වාර්තාවද පහන් විජේසේකර මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. දේශපාලන පරිගැනීම් සොයන කොවිසම රනිල් වගඋත්තර කමෙන් මුදා සාකිකරුවෙකු බවට පත් කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. අද මේ විදිහට වාර්තාවේ වැඩිදුරටත් තිබෙන්නේ පසුගිය රාජ්‍ය සමයේ සිදු දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබූ පැමිණිලි කිහිපයකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකාර පාර්ශවයේ නිදහස් කොට සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම පෙරේදා දවසේ තීරණය කළා තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් යොමු කර ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මීට ඉහත හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දුන් සාක්ෂි සලකා බලා මෙම තීරණය ගන්නා බව සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එහිදී දැනුම් දෙනවා. වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි වලට අදාළව හිටපු අමාත්‍යවරුන් වල මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක, අනුරු කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ද එදින කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා කියලා අද වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ අනුව තමයි මේ විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේ වගඋත්තරකාශයෙන් ඉවත් කළා සාක්ෂිකරුවෙකු විදිහට නම් කරලා තිබෙන්නේ කියලාද සඳහන් කරලා තිබෙන්නේ. ඒ අතරම මම සූදානම් වෙන්නේ
දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙතත් අවධානය යොමු කරලා මෙමු අපි මේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන කාරණාව අපි පාස්කු ප්‍රහාරය සහ පහුගිය දේශපාලන වේදිකාව පිළිබඳව සඳහන් කරන්නේ මේ පාස්කු ප්‍රහාරයේ තොරතුරුත් එක්ක අද සහරන් පිළිබඳව කතා කරන නිසා මේ සහරන්ව අල්ලන්නට බැරිවීමේ හේතුව පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් මේ විදිහට සඳහන් කළා තියෙන. ඔහු කියන්නේ නම් සහරන් අල්ලන්න බැරිවීම පිටුපස දේශපාලන බලපෑමක් තිබුණා කියලා ඔහු සඳහන් කළා තිබෙනවා. සුභාෂිනී සේනානායක අද මේ විදිහට වාර්තා කරන දිනමිනු පුවත්පතට සහරන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවති බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාකි ලබා දෙමින් සඳහන් කළා තිබෙනවා කියලා අද වාර්තා කළා තිබෙනවා. සිව්වෙනි දිනටත් සාකි දුන් ඒ මහතා නැගෙනහිර ප්‍රදේශීය දේශපාලඥයන්ගෙන් හැසිරුණු ආකාරයේ හේතුවෙන් පොලිසියට කටයුතු කිරීමේදී විවිධ බාධා එල්ල වුණා කියලා ඔහු සඳහන් කරනවා. අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නොහැකීම, අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලිසියට පැමිණ පැහැරගෙන යාම යනාදී දේ සිදු අතර ඒ ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය හැකි තත්ත්වයක් නොවුණු බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා සියලා සාකි ලබා දෙමින් සඳහන් කළා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා අගමැතිවරයා මට්ටමින් විසඳාගත යුතු පැවති කාරණයක් බවත් කියා සිටියේ මහතා විශේෂයෙන්ම නැගෙනහිර පළාත තුළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසියට විවිධ බාධා පැවති බව මේ විදියට සඳහන් කළා තිබෙනවා. ඉතින් මේ දේවල් ප්‍රකාශ කළා තියෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා. ඉතින් ආරක්ෂක ලේකම්වරයා මේ විදියට ප්‍රකාශ කරද්දී මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙනකොට පොලිසියෙන් එක්කෙනෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කරා නම් ඔහුව පොලිසියට ඇවිල්ලාම රැගෙන යන්නට ඒ දේශපාලඥයින් කටයුතු කරනවා නම් ඔන්න එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් සොයා බලන්නට මෙන්න මේ වගේ දේවල් කවුද මේ අත්අඩංගුවට ගන්න පුද්ගලයින්ව නැවත පොලිසියෙන් ඇවිල්ලා රැගෙන යන්නේ? ඇයි ඒ හේතුව මොකටද අරගෙන යන්නේ කියලා ඔන්න ඒවත් දැන් සොයන්න ඕනේ අනිවාර්යයෙන්ම. විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේදී මේ සහරන් අල්ලන්නට බැරිවීම පිටුපස් ඉන්න දේශපාලඥයින් කවුද කියලා රටට හෙළි කරන්නටම ඕනේ. ඒ අතර ඔබ අද දවසේ කොළඹට එන්නට නියමිතව තිබෙනවද? ඔබ මේ වෙද්දි කොළඹ ඉන්නවද දන්නේත් නැහැ. කොහොම වුණත් ඔබ මන්තිරු නීතිය පිළිබඳව දැන් හොඳ අවධානයකින් පසු වේවි කියලා අපි හිතනවා. මන්තිරු නීතිය කඩ කරන අයට මොකක් වේවිද? අද ඒ පිළිබඳව කතා කරද්දී මව්බිම් පුවත්පතේ මේ විදිහට සඳහන් කළා තියෙනවා. මන්තිරු නීතිය කඩන අයට පොලිසියෙන් පන්ති පවත්වනවා කියලා සඳහන් කරනවා. දඩ ගැසීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනවා කියලා තමයි සඳහන් කළා තිබෙන්නේ. මේ විදිහට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරන්නේ මේ සතිය තුලදී මන්තිරු නීතිය කඩ කරන රියදුරන් වීඩියෝ මගින් හඳුනාගෙන ඔවුන්ව දැනුවත් කිරීමේ පන්ති වලට කැඳවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා තිබෙනවා. ඔව් සඳහන් කරන පරිදි මෙම මන්තිරු නීතිය රියදුරන් දඩ ක්‍රියාවලියකට හෝ අධිකරණ ක්‍රියාවලියකට මෙම සතිය තුලදී ලක් නොකරන බව සඳහන් කරනවා. මන්තිරු නීතිය කඩ කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා CCTV දර්ශන, මාර්ග දෙපස වීඩියෝ කැමරා සහ පොලිසිය සතු මාර්ග නිරීක්ෂණ වාහන යොදවන බවද එමහතා සඳහන් කළා තියෙනවා. ඒ අතර නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත්, එවැගේම කැලණිය පාලමේ සිට බේස්ලයින් පාර දක්වාත්, වැලවත්තේ පිහිටි විලියම් හන්දියේ සිට ගෝල්ෆේස් වටරවුම දක්වාත්, පොලිස් හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වාත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක වනවා කියලා එමහතා සඳහන් කරනවා. ඒ අතර මන්තිරු දෙකක් පවතින මාර්ගවල මන්තිරුවේ ගමන් කළ යුත්තේ බස්, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පමණක් බවත්, සෙසු මන්තිරුවේ සෙසු වාහන ගමන් කළ යුතු බවද පොලිසිය අවධාරණය කරනවා. ඒ වගේ තව මන්තිරු තුනක් පවතින මාර්ගවල වම් මන්තිරුවේ බස්, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ගමන් කළ යුතු අතර එහි මැද මන්තිරුවේහි බස් රථ හැර ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ගමන් කරන්නට හැකියාව ලබා දීලා තිබෙනවා. ඒ අතර දකුණු පස මන්තිරුව වන තෙවන මන්තිරුවේ බස්, ත්‍රිරෝද රථ, යතුරු පැදි හැර සෙසු වාහන ගමන් කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා කියලා සඳහන් කරනවා. මේ මන්තිරු හතරක් පවතින මාර්ගයෙහි වම් මන්තිරුවේ බස් රථ පමණක් ගමන් කළ යුතු අතර දෙවන මන්තිරුවේ ත්‍රිරෝද රථ, යතුරු පැදි සහ මෝටර රථ, වෑන් රථ ගමන් කළ හැකි වෙනවා. තෙවන මන්තිරුව ද එම වාහනවලට ගමන් කිරීමට ඉඩ ලබා දිය යුතු අතර සිව්වන මන්තිරුවෙහි බස්, ත්‍රිරෝද රථ, යතුරු පැදි හැර සෙසු වාහන ගමන් කළ යුතු බවද පොලිසිය වැඩිදුරටත් අවධාරණයෙන් ප්‍රකාශ කළා තිබෙනවා කියලා තමයි සඳහන් කළා තිබෙන්නේ. මේ බස් රථ සහ අනෙකුත් වාහනද මාර්ගෙන් ඉවතට ගැනීමේදී හෝ දකුණට හැරවීමේදී අනෙකුත් වාහනවලට බාධා නොවන ලෙස රථය මාර්ගෙන් ඉවත් කර ගත යුතු බවද
පොලිසිය වැඩිදුරටත් අවධාරණයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා කියලාද වාර්තා කරලා තිබෙනවා. ඉතින් ඔබ යළිත් සිහියේ තබා ගන්න ඔබ මන්තිරු දෙකක් පවතින පාරක ගමන් කරද්දී මන්තිරු 3ක් පමණක් ගමන් තිබෙන මාර්ගයක ගමන් කරද්දී සහ මන්තිරු 4ක් පමණක් තිබෙන මාර්ගයක ගමන් කරද්දී ඒ නියමිත නීති රීති වලට අනුව කටයුතු කරන්න. ඔබ දකුණට හරවන්නට යද්දී ඔබ අනිවාර්යයෙන්ම අනිකුත් වාහන වලටත් ඉඩ ලබා දීලා ඔබ නිවැරදි ආකාරයට ඒ විදිහට බාධාවක් නොවන විදිහට ඒ දකුණට හැරීමේ කටයුතු සිදු කරන්න. එතකොට මාර්ග අනතුරු ඇත්තටම ඉතාමත් අවම කරගන්නට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ තවත් වාර්තාවන් කිහිපයක් වෙත. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න කටයුතු කරනවා. ලංකාදීප පුවත්පතේ මේ මැති සභය පිළිබඳව සඳහන් කරනවා. මැති සභය පිළිබඳවත් කතා බහ කරද්දී අපිට ඉක්මනින්ම මතක් වෙන කාරණාව තමයි මේ 20 වෙනි සංශෝධනය. මේ 20 වෙනි සංශෝධනය හෙට දවසේ පාර්ලිමේන්තුවට ගෙන්නට සූදානමින් තිබෙනවා කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. අද මේ වාර්තාව 20 හෙට මැති සභයට කියලායි අද වාර්තා කරලා තිබෙන්නේ. අද තොරතුරු කිහිපයක් මම තෝරගන්නවා සුජිත් හේවාජුලිගේ ගෙනෙන ලංකාදීප පුවත්පතේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරනවා. සභා කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු මහලේකම් දමික දසනායක මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තු රැස්වීමේදී න්‍යාය පත්‍රයට දැනටමත් ඇතුළත් කරනු ලැබ තිබෙනවා. කෙසේ වෙතත් එම න්‍යාය පත්‍රයේ පහුගිය 18 වෙනිදා මුද්‍රණය කරලා තිබෙනවා. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පළමුවර කියවීමේදී ඊට විරුද්ධව යමුකු අධිකරණයට යන්නේ නම් ඒ සඳහා සතික කාලයක් දිය යුතු වෙනවා. මේ කාලයේදී පනතට එරෙහිව කිසිවෙකු හෝ අධිකරණයට ගියහොත් ඒ අධිකරණ කටයුතු සඳහාද තවත් සති 3ක කාලයක් දිය යුතු බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. පනත දෙවැනි වර කියවීම සඳහා මැති සභයට ඉදිරිපත් කළ හැක්කේ ඒ නඩු තීන්දුව ලැබීමෙන් පසුයි. මේ අනුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියවීමේ විවාදය ලබන නොවැම්බර් මාස මුලදී සිදු කරනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වලින් ඉදිරිපත් කෙරෙන සංශෝධන යෝජනා පනත් විවාදයට ගන්න අවස්ථාවේදී කාර්ක සභා අවස්ථාවේදී මේවා සලකා බලීමට නියමිතව තිබෙනවා කියලයි සඳහන් කළා තියෙන. ඒ අනුව 20 ව්‍යවස්ථා සංශෝධනය ඔන්න දැන් හෙට දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා කියලා සඳහන් කරනවා. ඔය අතරතුර මේ 20 පිළිබඳව බොහෝ දෙනෙකු අදහස් පළ කරනවා. ඒ අතර මේ විදියට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරන කාරණාවක් තිබෙනවා. ඔවුන් සඳහන් කරන 20ට කැබිනට් අනුමැතිය දුන්නේ අධ්‍යයනයක් නැතිවයි කියලා ඔවුන් සඳහන් කරලා තිබෙනවා. අද මව්බිම ඇතුල් පිටු වාර්තාවක් මේ විදිහට මම තෝරගන්නේ. අනුරාධ හේරත් වාර්තා කළා තියෙන ඔහු කියන පරිදි මේ විදිහට වාර්තායි තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය විසින් 20 වෙනි සංශෝධනයට අනුමැතිය දී ඇතේ කිසිදු අධ්‍යයනයකින් තොරව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළා තිබෙනවා. ඔහු කියන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කරන්නේ ඒ හොඳින් අධ්‍යයනය කිරීමට වන නමුත් 9 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකු සිටින බවත් ඔවුන් සංශෝධන ගැන කිසිදු අධ්‍යයනයකින් තොරව ඊට අතෝස්වා ඇති බවත් හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළා තිබෙනවා කියලා ඔහු සඳහන් අද වාර්තා කළා තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් ව්‍යවස්ථා සංශෝධනයෙන් දැන් හෙට දවසේ පාර්ලිමේන්තුවට ගෙනෙන්නට කටයුතු කරන යම් කිසි ආකාරයක ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා නම් අධිකරණයට යන්නත් අවස්ථාවේ විදිහට උදා කරලා දීලා තිබෙනවා. ඒ අතර අද මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන්නට කලින් මම සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ මේ රේගුවේදී අත්අඩංගුවට ගත්තු පිරිසක් පිළිබඳව අද වාර්තාවක් පළ කරලා තිබෙනවා. ඒ කහ කිලෝ 33000ක් පිට කිරීමට අනුබල දීම හේතුවෙන් රේගුවේ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා සුජිත් හේවාජුලිගේම ගෙනෙන වාර්තාව ලංකාදීප පුවත්පතේ විදුරු හා උඳු මුවාවෙන් ගෙන්නූ රුපියල් කෝටි 11කට වැඩි වටිනා සහ කිලෝ 33000ක කන්ටේනර් පෙට්ටි 3ක් රේගුවෙන් පිට කිරීමට ආධාර අනුබල දුන්නේයයි කියන රේගු අධිකාරීවරු දෙදෙනෙකු හා වාපු ලිපිකරුවෙකු බ්ලූ වැන්ඩල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔරුගොඩවත රේගු අංගණයේදී පහුගිය 19 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අද ලංකාදීපේ වාර්තා කරන විදිහට වැඩිදුර තොරතුරු මේ විදිහට පළ කරලා තිබෙනවා. මේ සැකකරුවන් තිදෙනා අධිකරණයට අද දවසේ ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබෙනවා. රේගුවෙන් නීති විරෝධීව පිට කරගෙන තිබූ මෙම කහතොගේ අඩංගු කන්ටේනර් තුර
3 බ්ලූ වැන්ඩල් ප්‍රදේශයේ ගබඩාවක සංගවා තිබියදී බ්ලූ වැන්ඩල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිටින අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පහුගිය 17 වෙනිදා. මේ ජාවාරම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකුද මුලින්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකාර රේගු නිලධාරීන් දෙදෙනා හා වාප්පු ලිපිකරු පිළිබඳව තොරතුරු හෙළි වෙලා තිබෙනවා කියලා බ්ලූ වැන්ඩල් පොලිසියේ නිලධාරියෙකු සඳහන් කරන. කොහොමුණත් කහ ආනයනය කිරීම රජ්‍ය විසින් මේ විදිහට තහනම් කරලා තිබෙන මොහොතක මේ විදිහට තහනම් කර තිබියදී වීදුරු හා උදු ද්‍රව්‍ය මුවාවෙන් තමයි මේ කහතොගේ ගෙනවිත් හොර රහසේ මෙසේ පිටකරගෙන තිබූ බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු වැඩිදුරටත් හෙළි වෙලා තිබෙනවා කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. මේ දේවල් වීදුරු හා උදු වලට යටින් කහතොගේ ඉතාම සූක්ෂම ලෙස සංගවාගෙන තිබෙනවා කියලා තමයි මේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් පරීක්ෂණවලදී මේ දේවල් සොයා ගන්නට හැකියාව ලැබුණා කියලා තමයි පොලිසිය සඳහන් කරලා තිබෙන්නේ. පොලිසිය පිළිබඳව සඳහන් කරාදී පොලිසිය ඉන්නේ අපේ රටේ සාමය ආරක්ෂා කරගන්න වගේම මේ අපේ රටේ තිබෙන මත්ද්‍රව්‍ය උවදුරු තුරන් කරන්න මේ දේවල් වලට තමයි පොලිසිය විශාල වශයෙන් කටයුතු කරන්නේ. පහුගිය දවස්වල අටලුගම පොලිස් කණ්ඩායමක් ගිහිල්ලා වැටලීමක් සිදු කරනවා. මේ වැටලීමේදී පොලිසියට බොහෝ විරෝධතාවයක් එල්ල වෙනවා වගේම යම් යම් පිරිස් පොලිසියට පහර දෙන ආකාරයේ දර්ශනත් අපි මාධ්‍ය තුලින් දුටුවා. දැන් මෙහි දෙවැනි කතාව පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අද ලංකාදීපේ වාර්තා කරන්නේ මේ විදිහට අටලුගමදී පොලිසියට දෙවෙනි වරටත් හයිරන් දාලා කියලායි වාර්තා කරන්නේ. කලින් සිද්ධියේ සැකකරුවෙකු අල්ලන්න යද්දී පිහියකින් ඇන පනින්න හදලා තිබෙනවා කියලා බිමල් ශාමල් ජයසිංහද ලංකාදීප පුවත්පතට වාර්තා කරලා තියෙන්නේ. වැටලීමට ගිය පොලිස් කණ්ඩායමකට අටලුගම ප්‍රදේශයේදී පහර දුන් සැකකරුවන්ට උදව් උපකාර කළ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය විශේෂ පොලිස් කණ්ඩායමකට පිහියකින් ඇන පලා යාමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ 20 වෙනිදා අලුයම ඉජිතුමා අමාවතේදී දැඩි පරීක්ෂණයක් දාලා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරලා තිබෙනවා. එම සැකකරු ළඟ තිබුණී උල් පිහියක් හා කඩුවද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 9 වෙනිදා බණ්ඩාරගම පොලිසිය නිලධාරීන් අටලුගම මරාව ප්‍රදේශයේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ගොටුකොළ රිෆායි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී අත්මාංචු දැමූ එම සැකකරු පොලිසියට රැගෙන යාමට ඉඩ නොදී සැකකරුගේ බිනිඳ ඇතුළු සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට හා නිලධාරියන්ට පහර දී සපාකා රාජකාරියට බාධා කර තිබූ බව පොලිසිය පවසනවා. එම සිද්ධිය ප්‍රධාන සැකකරුවෙකු හැඳ සිටි සරමද ගලවා දමා මාංචු සහිතව යට ඇඳුම පිටින් පලා ගොස් තිබියදී දින 9කට පමණ පසු බණ්ඩාරවැලදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා කියලා සඳහන් කරනවා. සැකකරු සහ නිවසේ සමීප ඥාතීන් පලා යෑමෙන් අනතුරුව ඔවුන්ගේ දුරකථන අංකවලට ලබාගත් විශ්ලේෂණ වාර්තා ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමේදී ඊයේ 20 වෙනිදා අලුයම අත්අඩංගුවට පුද්ගලයා ගොටුකොළ රිෆායි නැමැති පුද්ගලයාගේ සමීප ඥාතීන් සමග වැඩි වාර ගණනක් දුරකථන සම්බන්ධතා පවතා තිබූ බවටද අනාවරණය වෙලා තිබෙනවා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී එම සැකකරුගේද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටි අතර ඊයේ ඔහු නිවසට පැමිණි ඇති බවට ලද තොරතුරක් අනුව වැටලීමකින් පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා කියලා තමයි පොලිසිය සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් පොලිසිය ඉන්නේ මහ ජනතාවගේ ආරක්ෂාවට විශේෂයෙන්ම සාමය රකින්න. මතක ඇති පහුගිය දවස්වල විශේෂයෙන්ම කොරෝනා කාල සීමාව තුළ ඔය අටලුගම ප්‍රදේශය ලොක්ඩවුන් කරාට පස්සේ කාවුද මේ පෙත්තට ඇවිල්ලා ඒ ජනතාව වෙනුවෙන් කටයුතු කරේ කියලා. ඔවුන්ගේ ළඟටම ආහාර පාන ලබා දුන්නේ කවුද කියලා. ඉතින් ඔවුන්ගේ හොඳටම පොලිසිය මේ විදිහට නීතිය ක්‍රියාත්මක කරද්දී ඇත්තටම පොලිසියට මේ විදිහට කටයුතු කිරීම නම් අනුමත කරන්නට බෑ. ඒ කාරණාවත් එක්ක අපි සූදානම් වෙන වේක අපි තාත් වැඩසටහනින් ප්‍රථම කෙටි විරාමය ලබා ගන්නට. විරාමයෙන් අනතුරු අපි පුවත්පත්වල තවත් තොරතුරු බොහෝමයක් ඔබට කියන්නට සූදානම් වෙලා ඉන්නවා. ඔබ මෙයාලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපි තාත් සමගින්. මම මව්බිම් පුවත්පතේ මුල් පිටු වාර්තාවක් වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපේ රටට 13 වෙනි ව්‍යවස්ථාවත් එක්ක හමු වුණු දෙයක් තමයි මේ පළාත් සභා කියන්නේ. කොහොමුණත් පාර්ලිමේන්තුවට තේරීපත් වෙන බොහෝ ජනතා නියෝජිතයෝ මේ ප්‍රාදේශීය සභාව ඊට පස්සේ පළාත් සභාව නියෝජනය කිරීමෙන් පස්සේ තමයි ගොඩක්ම පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ. එතකොට මේ පළාත් සභා අහෝසි කිරීම පිළිබඳව පහුගිය දවස්වල විවිධ
කතා නිර්මාණය වුණාන් මේ පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ගියපු දේශපාලඥයින්ගේ ජනතා නියෝජිතයන් නම් මේ පළාත් සභාව අහෝසි කරනවට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණයක් අද මව්බිම් පුවත්පත වාර්තා කරන මේ ප්‍රසන්න රන්තුංග අමාත්‍යවරයා දක්වන අදහස් අමාත්‍යතුමා සඳහන් කරන්නේ ඇමති ප්‍රසන්නට පළාත් සභාව ඕනෑමලු කියලා අද මව්බිම් වාර්තා කරන්නේ ඒ විදිහට අද සඳහන් කරන විදිහට පළාත් සභාව අහෝසි කිරීමට හිටපු මහා ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරලා තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ පළාත් සභා ක්‍රමයේ කිසියම් ගැටලු ඇතනම් ඒවා නිවැරදි කර පළාත් සභා ක්‍රමය රට තුළ පවත්වාගෙන යා යුතු බවයි. කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල් කළ දැබීමේ අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. ඔහු කියන්නේ 13 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ රටට හඳුනා දුන් පළාත් සභා ක්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් ඇටවුවක් බවත් උතුරු නැගෙනහිර පැවති ප්‍රශ්නයට පිළියමක් ලෙස හඳුන්වා දුන් බවත් පිළිගත හැකි වුවද පරිපාලන බලය බෙදීම සඳහා හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය අහෝසි කර නොකළ යුතු යන්න සිය ස්ථාවරය බවත් ඇමතිවරයා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. මේ පළාත් සභා සුදු අලියෙකු බවට චෝදනාව නැගුණේ ඇතැම් කාලවල වැඩ නොකරන පුද්ගලයන් මුල් පුටුවලට සිටීම නිසා බවත් වැඩ කළ හැකි දක්ෂයෙකුට පළාත් සභාව හරහා රටට වැඩක් කළ හැකි බවත් පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කළා තිබෙන්නේ පළාත් සභාවේ වැඩිම මුදලක් වෙන්වන්නේ පඩි නැඩි ගෙවීම සඳහා බවයි. පළාත් සභා ක්‍රමය අහෝසි වූද එම නිලධාරියා රාජ්‍ය සේවයට ඇතුළත් වන නිසා එම වියදම දැරීමට රජයට සිදුවන බවද වැඩිදුරටත් පෙන්වලා දෙනවා. ඉතින් මේ නිසා පළාත් සභාව යන වචනයට කිසිවෙකු අකමැති නම් ඒ සංශෝධනය කිරීමේ ගැටලුවක් නැතත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට ගැළපෙන වෙනත් විකල්පයක් හඳුන්වා දිය යුතු බව සිය පෞද්ගලික මතයයි කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළා තිබෙනවා. ඉතින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විදිහට තමයි කටයුතු කරේ. ඉතින් එතුමාගේ නම් එච්චර හොඳ හිතක් නෑ මේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව. අග්‍රාමාත්‍යතුමා දක්වන අදහසක් අද තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා සඳහන් කරන්නේ කුඩා ව්‍යවසායකින්ට අත දෙන්න අපනයන නිවසක් කියලා සඳහන් කළා තිබෙනවා. පහන් විජේසේකරමයි එම වාර්තාවත් අද පළ කරන්නේ. මේ විදිහට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන අපනයන කිරීම සම්බන්ධයෙන් අපනයන නිවසක් පිහිටුවීමට යෝජනා වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා තිබෙනවා. ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ලැබෙන අපනයන නිෂ්පාදන දිරිගැන්වීම සඳහා රජයක් ලෙස වගකීමෙන් කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් ණය අපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහනය ලබා දීම, කම්කරු නීති සංශෝධනය යනාදී කරුණු ඇතුළත් යෝජනාවලියක් මේදී සහතිකලත් කළමනාකරන ගණකාධිකාරී ආයතනයේ සභාපති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධිකාර මහාචාර්ය ලක්ෂ්මීනි ආර් වටවල මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීලා තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ අතර අද දිනමිනු පුවත්පතත් වාර්තා කරනවා මේ කාරණාව කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ආර්ථිකයේ කොඳු නාරිටියයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දක්වන අදහස්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රයේ අද අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරිටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා තියෙනවා. මේ ප්‍රකාශය අග්‍රාමාත්‍යරයා සඳහන් කළා තියෙන හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවති ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයකට එක්වමින් තමයි අග්‍රාමාත්‍යරයා සඳහන් කරන්නේ. මේ COVID-19 කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක යෝජනාවලිය සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහතා වෙත අග්‍රාමාත්‍යවරයා මේ දේවල් පිළිගන්වමින් තමයි සඳහන් කළන්නේ. එහිදී තමයි අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළා තියෙන්නේ. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර, මධ්‍යම පරිමාණ ව්‍යාපාර නිසා තමයි බොහෝ රටවල් වල ආර්ථිකයේ ශක්තිමත් වුණේ. ඉතින් ඒ රටවල් අදටත් සඳහන් කළා තිබෙන මේ මහා පරිමාණ ව්‍යාපාර එන්නට කලින් ඔවුන්ගේ රටවලත් ආර්ථිකය නගා සිටුවේ මේ කුඩා පරිමාණ ඒ වගේ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිසාවෙන් ඔවුන්ගේ ඒ හැකියාව සහ ශක්තිය නිසා තමයි අද මහා පරිමාණ ව්‍යාපාර බවට ඒ ආයතන පත් වෙලා තිබෙන්නේ කියලා. ඒ අතරතුර අද දිනමින පුවත්පත වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා මේ එක්නැලිගොඩ පැහැර ගැනීම සිද්ධිය පිළිබඳව. අද මේ විදිහට වාර්තා කරන්නේ එක්නැලිගොඩ පැහැර ගැනීමට ගෝඨාභය උපදෙස් දුන් බව කියන්නයි ශානි බලපෑම් කරා කියලා යුද හමුදා බුද්ධි බලකායේ බලයත් නිලධාරී අයියසාමි ප්‍රකාශ කරයි කියලා අද
දිනමිනු පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එග්නැල්ගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානිය අබේසේකර මහතා තමාට තර්ජනය කළ බවට යුද හමුදා බුද්ධි බලකායේ බලයලත් නිලධාරී අයිසාමි බාල සුබ්‍රමණියම් මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පහුගිය 18 වෙනිදා සාක්ෂි ලබා දීලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව සාක්ෂි ලබා දෙන්නේ නම් තමන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බව ශානිය අබේසේකර මහතා පැවසූ බවද කොමිසමේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළ තිබෙනවා. කොතෙක් බලපෑම් සිදු කළද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව තමා බොරු සාක්ෂි ලබා නොදුන් බවත් කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දීලා තිබෙනවා කියලා අද දිනමිනු පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් සමග ඡායාරූපයකට එක් වෙලා තිබෙනවා. දිනමිනු පුවත්පතේ ඡායාරූප වාර්තාවටයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් තමයි ඒ ඡායාරූප අවස්ථාවට ජනාධිපතිතුමාත් කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් එකතුනේ අද දිනමිනු පුවත්පත ඔබ බැලුවොත් ඔබට දකින්නට ලැබෙනවා. ඒ අතරද දිනමිනු පුවත්පතේ දෙවැනි ඡායාරූප වාර්තාවට අවධානය යොමු කරනවා. අද මේ විදිහට වාර්තාව තිබෙන්නේ තරුණ කටයුතු ඇමති සහ ක්‍රීඩා ඇමති නාමා රාජපක්ෂ සහ බිරිඳ ලිහිණි රාජපක්ෂ යුවල මේ අලුත උපන් පුත්‍ර රත්නයේ සමග සුබ මොහොතින් කොළඹ නව නිවසට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය දෙවැනි මුණුපුරාගේ සුරතල් බලන අයුරු අද දිනමිනු පුවත්පතේ ඡායාරූපයක් සමගින් අද මේ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. ඉනානතුරු මම අවධානය යොමු කරනවා දිනමිනු පුවත්පතේ වාර්තාවකටම මේ පරිසරය සුරකින්න සමගි ජනබලවේගයේ සූදානම් වෙලා තිබෙනවා. අද මේ විදිහට වාර්තා කරලා තිබෙනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශය අද දිනමිනු පුවත්පත අද වාර්තා කරන්නේ පරිසරය සුරකින්න හරිත බලකාය සවිමත් කරනවා කියලා සඳහන් කරලා තිබෙනවා. අද ඇතුල් පිටුව පිළිබඳව බලද්දී අද මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ පරිසරය සුරකින රටක් උදෙසා බිමට්ටමේ සිටම සමගි ජන බලවේගයේ හරිත බලකාය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. මේ සඳහා වන ශක්තිමත් වැඩපිළිවෙලක් ගොඩනැගීමේ ඒකායන අරමුණ සහිතව රටේ වන ඝනත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලා අද දිනමිනු පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යකරුවන්ට සහ මාධ්‍යකරුවන්ගේ ස්වර්ණමය රාත්‍රිය පහුගිය 19 වෙනිදා රාත්‍රියේදී සෙන්සුරාදා දවස රාත්‍රියේදී කොළඹ ශ්‍රැංගිලා හෝටලේදී පැවැත්වුණා. ඒ රයිගම් ටෙලිස් 2016 නිදහසේ 16 විදියට තමයි මෙවර ගෙනාවේ 2019 විදියට තමයි ගෙනාවේ. අද ඒ පිළිබඳව සඳහන් කරද්දී අද වාර්තාවක් පළ කරලා තිබෙනවා ලංකාදීප පුවත්පත. ඒ වසරේ විශිෂ්ටතම නළු නිලි යුවල පිළිබඳව අද වාර්තා කළ තින් නිදහසේ 2019 රයිගම් ටෙලිස් සම්මාන උළෙල. මේදී වසරේ විශිෂ්ටතම නළු නිලි යුවල විදිහට ආනන්ද ශාලිනි රයිගම් ටෙලි සම්මානය ලබාගත්තු ආකාරයේ ඡායාරූපයක් මේ තිබෙන. මේ විශේෂත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වය තමයි මෙවර වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මාන ලැබූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ විල්සන්ගේ චරිතය රංගපෑ ආනන්ද කුමාර උන්නැහේ සහ මෙහිදී විශේෂත්වය වෙන්නේ මේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය ලෙස සම්මානය ලැබූ අඩෝ ටෙලිනාට්‍යයේ කමනිගේ චරිතය රංගපෑ ශාලිනි තාරකා සම්මාන ඇතදිව සිටිනවා. ඒ වගේම තමයි වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය ලෙසද සම්මානය ශාලිනි තාරකාට හිමි වෙනවා. එහිදී මෙරට සම්මාන උළෙලකදී විශිෂ්ටතම නිලිය හා ජනප්‍රියතම නිලිය සම්මාන එකම ශිල්පිනියක් විසින් ලබාගෙන ඇත්තේ වසර 24කට පසුව වීමද මේ දේ විශේෂත්වය වෙනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. කොහොමුණත් මේ රයිගම් ටෙලිස් 2019 ඒ සම්මාන දැනගත්තු සියලුම ජනමාධ්‍ය ශාස්ත්‍රයේ වගේම සියලුම රංගදරයන්ට අපේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නටත් අමතක කරන්නේ නැහැ. ඒ කතාවත් එක්ක මම සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාවට අවධානය යොමු කරන්නට. අද කොළඹ පොත් ප්‍රදර්ශනය ආරම්භ කරමින් අද ලංකාදීප පුවත්පත මේ විදිහට ඡායාරූප වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා. මේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
පහුගියදා 20 වෙනිදා තෙවැනි දවසටත් පැවැත්වෙනවා. එහිදී විශාල ජනතාවක් මේ පොත් ප්‍රදර්ශනය බලන්නට ඇවිල්ලා තිබෙනවා කියලා ලහිරු හර්ෂණ ගෙන ඇවිත් තිනවා. අද කවි පේලි දෙකකුත් එක්ක තමයි වාර්තා කරන්නේ. සිත් සන්තොසින් අවැසි උවද නොමතකා පොත් අරගන්න ඇවිදින් ඉදිරි වැඩතකා කියලයි අද මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙද්දී මේ මහා ජනතාවක් ඇවිල්ලා ඒ පොත් කියවන්නට අරගෙන යන්නට මේ විදිහට කටයුතු කරලා තිබෙනවා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කාරණාව ඔන්න සනාථ කරලා තිබෙනවා ඒ අවස්ථාවේදී. ඒ කතාවත් එක්ක අපි සූදානම් වෙනවා තවත් කෙටි විරාමයක් වේක අපිත් තාත්වෙතින් ලබා ගන්නට. විරාමෙන් අනතුරු පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා ක්‍රීඩා තොරතුරු ඔබට ගෙනෙන්නට සූදානම්. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිත් තාත් සමගින්. මම සූදානම් වෙන්නේ තවත් වාර්තාවක් තෝරගන්න මව්බිම් පුවත්පතේ. සාමාන්‍යයෙන් ඔබ අහලා තිබෙන්නේ අහසින් මොන වගේ දේවල් වැටෙනවද? සාමාන්‍යයෙන් වැස්ස වැටෙනවා. ඒ වගේම තමයි අපේ රටේ සමහර ප්‍රදේශවලට මේ අයිස් කැට වැටෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවලට මේ මාළුත් වැටෙනවා කියලා විවිධ කතා තිබ්බා. හැබැයි අරුම පුදුම කතාවක් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි මේ අහසින් මාළු දැලක් වැටුණා කියලා. අද මව්බිම් වාර්තාවක් බලමු මේ විදිහට පළ කරලා තිබෙන්නේ. හලාවත අහසින් තමයි අද වාර්තා වෙන්නේ අරුම පුදුම දැලක් වැටීම පිළිබඳ. මේ දැලේ දිග අඩි 250කට වැඩි වෙනවා. ඒ වගේ මේ දැල ලංකාවට අයත් එකක් නොවන බවට තහවුරු වෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. අද හලාවත ප්‍රසාද් පූර්ණමාල් තමයි වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට. මේ දැල වැටිලා තිබෙන්නේ හලාවත ආදාහනාගාරයේ පිහිටි භූමියට කියලා තමයි වාර්තා කරන්නේ. පහුගිය 20 වෙනිදා පෙරවරුවේ අහසින් මාළු දැලක් වැටි ඇති බවට හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා සඳහන් කරනවා. මේ මාළු දැල වැටෙන අවස්ථාවේදී තද වැසි වර්ෂාවක් තිබිලා තිබෙනවා. අඩි 250ක් හා කිලෝග්‍රෑම් 300ක් පමණ බර මේ දැල අහසේ පාවෙමින් පැමිණ මේ ස්ථානයට වැටෙන අයුරු කිහිප දෙනෙක්ද දැකලා තිබෙනවා. මේ සිදුවීම මුලින්ම දුටු හලාවත ශිල්පායතනයේ ආරක්ෂක නිලධාරී මිලාන් ජෝසප් මහතා සඳහන් කළ තියෙන්නේ මේ දැල හලාවත මුහුදු දෙස සිට ඉහළ අහසේ සිට පැමිණ එකවර ආදාහනාගාරයේ දෙසට වැටුණු බවයි. මේ දුටු කිහිප දෙනෙකුද පැමිණ දැල රැගෙන යාමට උත්සාහ කළත් නගර සභාවේ මුරකරු ඊට ඉඩ නොදී මේ බව හලාවත නගර සභාවේ සභාපතිවරයාට දැනුම් දීලා තිබෙනවා. මේ දැලේ ඇති විශේෂත්වය තමයි මේ ගැට නොමැතිවීම හා වරක් ඉරුණු පසු නැවත මසා දැමීමේ නොහැකියාව. දැල දැක බලා ගැනීමට මේ සඳහා පැමිණි හලාවත වැල්ල දීවර සමිතියේ සභාපති රෝෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා තියෙන්නේ මේ දැල ලංකාවේ දීවරයන් භාවිතා නොකරන එකක් කියලා නයිලොන් නූලෙන් මේක හදලා තිබෙනවා කියලයි වැඩිදුරටත් වාර්තා කළා තියෙන්නේ. ඉතින් මේ අනුව තමයි මේ සාමාන්‍යයෙන් අහසින් වැටෙන දේවලුත් තිබෙනවා. දැන් දැලුත් අහසින් වැටෙන්න පටන් අරන් තියෙනවා. ඒ කතාවත් එක්ක මම සූදානම් වෙන්නේ පහුගිය දවසක මේ ජිනීවා නුවර ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කරනවා. අපි මේ කතාව වෙත අවධානය යොමු කරමු. අද මේ විදිහට මව්බිම් පුවත්පත වාර්තා කරන් රජයට එරෙහි බොරු ගොතන්නන්ට අනතුරු ඇගීමක් සිදු කළා තිබෙනවා. අද මේ විදිහට වාර්තා කළා තියෙන මේ එක්සත් ජාතීන්ගේ වැඩබලන ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත දෑනි මෙන්ඩිස් මහත්මිය මේ විදිහට සඳහන් කළා තිබෙන්නේ මානව හිමිකම් මණ්ඩල 45 වෙනි සැසිවාරයේදී ක්‍රියාකාරී සංවාදයට අමතමින් අනතුරු ඇගීමක් එල්ල කරමින් තමයි එතුමිය මේ පිළිබඳව සඳහන් කළා තියෙන. රජ්‍ය විසින් කරන ලදැයි කියවෙන තර්ජන හා හිංසන අදාළ කරගත් ව්‍යාජ වෘතාන්ත ගෙතීමට උත්සාහ කරන්නා වූ යම් පාර්ශව ගැන තමයි එතුමිය මෙහිදී සඳහන් කළා තියෙන්නේ. රජය දැනටමත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත් කිසිවෙකු එවැනි පහර දීමක් හෝ බිය ගැනීමක් කර ඇතනම් මේ පිළිබඳව විභාග කර අදාළ වගකීම්වන්ට දඩුවම් පැමිණීමට රජය අප කැප වී සිටින බවත් අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා රජය දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති ඇතම් පාර්ශව කර ඇතැයි පවසන තර්ජනාත්මක බියවැද්දීම් හා සෝදිසි කිරීම ආකාරයෙන් හා හිංසා පිළිබඳව පැමිණිලි ඇතනම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හෝ ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව හා ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි ස්වාධීන ජාතික ආයතන විධිමත් පැමිණිලි ගොනු කර මෙන් කරන ලද ආරාධනයන් නැවතත් කරන බවද දෑනි මෙන්ඩිස් මහත්මිය එම සමුළුවේ විශේෂ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කරලා තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ විදිහට
දැන් අපි සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවට අවධානය යොමු කරන්නට. මුලින්ම විසංවාද විශේෂාංගය අද මේ විදියට මහකුබලා අජිත් පෙරේරා ගෙනෙන ඔහු සඳහන් කරන කතාවක් අද අනුෂා රාජපක්ෂ ගෙනෙන්නේ. අපි මේ රට අලුතින් හදන්න ඕනේ. මේ බිම ලෝකයේ මිල අධිකම සංචාරක බිම කරන්න බැරි නැහැ. මහ මිනිසුන් බිහි කරන්න පවතින විකෘතිය නැති කරන්නට ඕනි. ගෝඨාභය කියන්නේ පවතින ක්‍රමය වෙනස් කරන්න කැමති කෙනෙක් කියලා මහකුබලා සඳහන් කරලා තිබෙනවා. අද මව්බිම වාර්තා කරලා තිබෙනවා. මේ ජනාධිපතිතුමා සඳහන් කරන කතාව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේදී සඳහන් කරන්නේ දුන් උපදේශ ක්‍රියාවට නැංවීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය හිමි වෙලා තිබෙනවා. පවතින අඩුපාඩු විසඳීමටත් පියවර ගන්නවා කියලා ජනාධිපතිතුමා මේ බෞද්ධ උපදේශන සභාවේදී සඳහන් කරනවා කියලා අද මව්බිම් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට යනවා. එහිදී මේ ජනතාව කියූ බොහෝ ප්‍රශ්නවලට එසැනින් විසඳුම් ලබා දෙන ජනාධිපතිතුමා කටයුතු කරනවා තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරන. එහිදී කොළඹ අගරාදු ගුරුතුමන්වත් හමු වෙනවා. මේෙහිදී ගත්තු ඡායාරූපත් අද මව්බිම් ඇතුල් පිටුව වාර්තා කරලා තිබෙනවා. ඒ අතර විපක්ෂ නායක කාර්යාලයේදී මේ දක්වන අදහස් අද තිබෙනවා. විශේෂම විපක්ෂයේ වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රාජ්‍යත් මද්දුම් බණ්ඩාර මහතා දක්වන්නේ. ඔහු කියන්නේ මේ 20 වෙනි සංශෝධනයේට අම්මෙක් අප්පෙක් නැහැ. මුදල් බලය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම වංචාවට දූෂණයට පාර කැපීමක්. විපක්ෂයේ ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් අපේ වගකීම ඉටු කරනවා කියලා මේ විදිහට විපක්ෂය සඳහන් කරලා තිබෙනවා. අද වාර්තා කරලා තිබෙන්නේ ඒ විදිහට. ඒ අතර අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන අදහස් අද මේ විදිහට වාර්තා කරලා තියෙනවා. ඔහු කියන්නේ පරිසර හිතකාමී හරිත දේශයක සිහිනය අපි සැබෑ කරනවා කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා. ඒ තොරතුරත් එක්ක අපි සූදානම් වෙන්නේ අද දවසේ ක්‍රීඩා තොරතුරු වෙත අවධානය යොමු කරන්නට. මම මව්බිම් පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වෙතයි අවධානය යොමු කරන්නේ. මේ අකිලගේ තහනම අවසන් වෙයි. පරීක්ෂණයකින් අනතුරුව නැවතත් ක්‍රිකට් පිටියට කියලා තමයි සඳහන් කරන්නේ. පන්දු යැවීමේ ඉරියව්වේ පැවති දෝෂයක් හේතුවෙන් වසරක තරඟ තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ තරඟ තහනම පහුගිය 19 වෙනිදා අවසන් වුණා. ඉතින් අපි සුබ පැතුම් එක් කරන ඔහුට අපේ ක්‍රීඩාව වෙනුවෙන් විශාල දෙයක් සිදු කරන්නට හැකියාව ලැබෙන්න කියලා. අද දවසේ කාටුන් පිළිබඳව අවධානය යොමු කරද්දී මම පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක ලංකාදීප පුවත්පතේ අවධානය ඒ කාටුන් එකටයි. අද ඇමතිතුමායි සරදමුයි ඉන්නවා. අද සරදම්ට ඇමතිතුමා මේ විදිහට කියන්නේ 20ට විරුද්ධ සටනට සජිත් රාජිතට බාර දීලලු සරදම් කියලා කියන්නේ මේ 20ට විරුද්ධ වෙන සටනට සජිත් ඒ වැඩේ රාජිතට බාර දීලා කියලා සරදම්ට කියද්දී අද සරදම් හරි අපූර්ව කතාවක් කියන්නේ. ඒ සටනට කිඹුල්ලුත් ගන්නවද සර් කියලා යහන්න. ඉතින් මේ 20ට විරුද්ධ වෙන සටනට කිඹුල්ලුත් ගන්නවද කියලායි ආද සරදම් අහන්නේ. මේ MD වීරරත්නගේ අතුල් පිටු කාටුන් එක අද මව්බිම පුවත්පතේ අද මේ විදිහට ඉන්නවා. සාමාන්‍ය වැසියෙක් කොහෙදෝ දුවන්න හදනවා. ඔය දුවන්න හදන අවස්ථාවේදී මෙන්න මෙහෙම දෙයක් සිදු වෙලා තිබෙනවා. අද ඔබට බලා ගන්නට පුළුවන් මොකද්ද මේ සිදුවන්නට යන්නේ කියලා. අද බලද්දී මෙහෙම කතාවක් තමයි පළ කරලා තිබෙන්නේ. විශ්‍රාමිකයෙක් තමයි අද මේ විදිහට දුවන්න ලෑස්තිලා ඉන්නේ. දුවන්නේ කොහෙද මේ? දුවන්නේ හරියට දුවගෙන යනවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට. තමන්ගේ විශ්‍රාම වැටුප ගන්න යන අවස්ථාවේ ඔන්න නිලධාරියෙකු නවත්තනවා. හෝ කොහෙද යන්නේ යන්න බෑ කියලාද කියනවා. මේ තමන්ගේ විශ්‍රාම වැටුප ගන්න තමයි ඔහු යන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි සුපුරුදු පරිදි තෝරගන්නවා විදුරාබේ නායකගේ දවසේ පද 4. නවින් පැදුර අකුලාගෙන යයි ගෙදර කරුත් සිහි කරයි අනියත බව සසර රුවන් දෙවෙනි පුටුවේ සට්ටු ටින් ඉතිර රනිල් තවම ඇතමුල් පුටුවෙම වැතිර කියලා අද විදුරාබේ නායක දවසේ පද 4 මේ විදිහට ගෙනවිත් තිබෙනවා. ඒ සමගින් අපි සූදානම් වෙන වේක අපි තාත් වැඩසටහන අද දවසට නිමාවට පත් කරන්න අපි යලි හමු වෙන්නේ හෙට උදෑසන 6:25ට. අද කොළඹ මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම මන්තිරු නීතියට අවනත වෙලා ගමන් කරන්න කියලා මතක් කරමින් අපි නිමාවට පත් වෙනවා. අපි යලි හමු වෙන්නේ හෙට උදෑසන 6:25ට. යලි හමු වෙනතුරු ඔබට සුබ දවසක්.